ජේසු පිහිටයි. මෙලැබූ මාසේ ආශිර්වාදලත් මාසයක් වේවා. අපි යාඥා කරමු දනස්සේ වචනය වෙන්නේ. දයාබර දෙවි පියාණෙනි මේ අලංකාර දවසේ ඔබ වහන්සේගේ වචනය අප මතට ඔබ වහන්සේ නිදහස් කරන්ට විශේෂයෙන් ඔබගේ ප්‍රශංසාවේ බලය හඳුනා ගන්නා පිණිස මේ වචනය තුලින් ඔබගේ සෙනගට ඔබ වහන්සේ කතා කරන්ට ඔවුන්ගේ සිත්වලට අවශ්‍ය ධෛර්යයත් ඔබ වහන්සේගේ බලයත් මේ වචනය තුලින් ශුද්ධාත්මයන්ෙනි නිදහස් කළ මැනව ජේසුස් කියන නාමයෙන් ආමෙන් හලෙලුයා. මම විශේෂයෙන් අද දවස් ඔබත් එක්ක කතා කරන්න යන්නේ ප්‍රශංසාව තුළ අපේ ජීවිතයේ උන්වහන්සේ හාස්කම් නිර්මාණය කරන්නට යන බවයි. අපි නික්මයාම 15 වෙනි පරිච්ඡේදයේ දෙවන පදයට අපි ගමන් කරමු. නික්මයාම 15 වෙනි පරිච්ඡේදයේ දෙවන පදෙහි මෙසේ සඳහන් වෙනවා මාගේ ශක්තියද කීර්තිකාවද ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ මාගේ ගැලවීම වූසේක. මේ මාගේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ වර්ණනා කරන්නෙමි. මාගේ පියාණන්ගේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ උසස් කරන්නේ. මෝසස් සහ ඊශ්‍රායල් සෙනග මේ ස්ථානයේ උන්වහන්සේට කියනවා ඔබ වහන්සේ අපේ ශක්තියත් අපේ ගීතිකාව. ඔබේ ජීවිතේ ශක්තියත් ගීතිකාවත් උන්වහන්සේ. රතු මොහොත මැද්දේ දෙවියන් වහන්සේ උන්ට හාස්කමක් කරනු ලැබුවා. ඒ හාස්කමෙන් පසුව මෝසස් සහ ඊශ්‍රායල් සෙනග මේ ගීය මේ නික්මයාම 15 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේට ගායනා කරනවා. උන්වහන්සේට බලවන්ත ස්තුති හදවතකින් ඔවුන් ගායනා කරනවා. ඔවුන් කියනවා ස්වාමිනී අපි ඔබ වහන්සේව වර්ණනා කරනවා. අපි ඔබ වහන්සේව උසස් කරනවා මේ පොළවේ. අපේ ප්‍රශංසා නමස්කාරය තුල සිදුවිය යුතු බලවන්තම දේ එකයි. උන්වහන්සේව වර්ණනා කිරීම, උන්වහන්සේව උසස් කිරීම, උන්වහන්සේව ගෞරවයට පත් කිරීම. මෝසස් මේ ස්ථානයේ කියනවා ඔබ වහන්සේ මාගේ ගැලවීම වූසේක. ඔවුන් රතු මොහොතේදී පාරාවෝ සහ අශ්ව රථවලින් උන්වහන්සේ ගැලෙවුවා. සතුරාගෙන් ගැලෙවුවා. ඔබ බලන්න ඔබේ ජීවිතයේ උන්වහන්සේ කොච්චර ජයග්‍රහණ දීලා තියෙනවද ඔබේ ආඥාවලට උත්තර ලෙස. නමුත් ඔබෙන් කීයෙන් කීයටද නැවත පෙරලා උන්වහන්සේට ස්තුති පූජාවක් දීලා තියෙන්නේ. උන්වහන්සේට ඔබේ මුළු හදවත විවර කරලා ඒ ස්තුති ප්‍රශංසා නමස්කාරයේ පූජාවක් ඔබ පිළිගන්වන විට දෙවියන් වහන්සේ තුලින් තව තවත් ඔබට හාස්කම් කරන්නට යනවා. මේ ඊශ්‍රායල් සෙනග කියනවා ඔබ තමයි අපේ ශක්තිය. අපිට වෙන ශක්තියක් නැහැ. අපේ ගීතිකාව ඔබ වහන්සේ ස්වාමීනි. ඔබත් මේ මොහොතේ කියන්න ස්වාමීන් වහන්සේට ස්වාමීනි ඔබයි මගේ ශක්තිය. ඔබයි මගේ ගීතිකාව. ඔබයි මට පිහිට වෙන්නේ මේ මාසෙත් කියලා ඔබ උන්වහන්සේට කියන්න. මට වෙන ශක්තියක් නැහැ. මට වෙන උපකාරයක් නැහැ. මන්ද ඔබ වහන්සේ තමයි මගේ උපකාරය. බලන්න දාවිත් එසේ උන්වහන්සේව ගීතාවලිය පොතේ උන්වහන්සේව වර්ණනා කරමින් උන්වහන්සේට නමස්කාර කරනවා. දාවිත් රජෙක් ලෙස උන්වහන්සේව වර්ණනා කරනවා. දාවිත් එඬේර කොල්ලෙක් ලෙස උන්වහන්සේව වර්ණනා කරනවා. ඒ වර්ණනා කිරීම තමයි ඔහුගේ ජීවිතයේ ජයග්‍රහණයේ බවට පරිවර්තනය වෙන්න යන්නේ. මෙස්ථානයේ කියනවා මේ මාගේ දෙවියන් වහන්සේය උන්වහන්සේ වර්ණනා කරනවා. අපි මිනිස්සෙක්ව වර්ණනා කරනකොට ඒ මිනිස්සයා කොච්චර කැමතිද? බලන්න අපි සමහරක් වෙලාවට අපිට උදව් කරන මිනිස්සුන් අපි හරියට වර්ණනා කරනවා. අපි ඒගොල්ලොන් ගැන ගොඩාක් ලොකුවට කතා කරනවා. හැබැයි අපි දෙවියන් වහන්සේ වෙසී වර්ණනා කරන්නේ. අපිට හුස්ම දීලා තියෙන, අපිව ජීවත් කරලා තියෙන, අපිට කන්න බොන්න දීලා තියෙන දෙවියන් වහන්සේව අපි වර්ණනා කරන්නේ. අපි පසුගිය මාසයේ දිහා හැරිලා බැලුවොත් එහෙම මුළු ලෝකෙම ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් මරණයටපත් වෙලා තියෙනවා. මේ වසංගත රෝග තත්ත්වය නිසා. හැබැයි ඔබව මාව මේ අලුත් මාසෙට එන්නත් උන්වහන්සේ ජීවත් කර තිබෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය අපිට දක්වලා තියෙනවා. උන්වහන්සේගේ සැබෑ ආදරය අපිට දක්වලා තියෙනවා. අපිට හුස්ම දීලා තියෙනවා. සමහරක් මිනිස්සු රෝහල් ඇඳන්වල දුක් විඳිනකොට, කන්ට වේලක් නැතුව දුක් විඳිනකොට උන්වහන්සේ අපිට අවශ්‍ය සියල්ල සපයලා තියෙනවා. ඒකයි අපි උන්වහන්සේට ගායනා කරන්නේ. සියල්ල සපයන සක්වලේ දෙවිදුනි ඔබ මගේ එඬේ රබේ
දාවිතුත් ඒක ගායනා කරා උන්වහන්සේට ගීතාවලියේ 23 වෙනි පරිච්ඡේදයේ ඔබ වහන්සේ තමයි මගේ එදේරා. ඔබ මේ මාසෙ උන්වහන්සේට ස්තුතිවන්ත හදවතක් ඇති කරගන්නට මම ඒ තුලින් උන්වහන්සේ ඔබේ ජීවිතේ හාස්කම් කරන්නට යනවා. උන්වහන්සේගේ හාස්කම ඔබේ ජීවිතයට බැස එන්නට යනවා. මන්ද මේ ස්ථානයේ අපි දකිනවා මෝසස් දෙවියන් වහන්සේට ප්‍රශංසා නමස්කාර කරනවා. උන්වහන්සේව වර්ණනා කරනවා. උන්වහන්සේට නමස්කාර කරනවා කියන්නේ මේ හාලෙලූයා ප්‍රශංස වේවා හාලෙලූයා ප්‍රශංස වේවා වචන දෙක කී කියා ඉඳලා වැඩක් නැහැ. උන්වහන්සේව වර්ණනා කරන්න. ඒකයි මම කලින් කිව්වේ. අපි උන්වහන්සේව වර්ණනා කරන්නට අවශ්‍යයි. උන්වහන්සේ ඔබට කරලා තියෙන දේවල්, උන්වහන්සේගේ මහිමවත් භාවය, උන්වහන්සේගේ දේවත්වය, උන්වහන්සේගේ රාජකීයත්වය, උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් කර තිබෙන දේවල් අපි මතක් කරමින් එකිනෙකට අපි උන්වහන්සේට ස්තුතිවන්ත වීම ඉතාම වැදගත්. අපි පියාණන් වහන්සේට, යේසුස් වහන්සේට, ශුද්ධාත්මයන් වහන්සේට යන ත්‍රිත්වයට වෙන වෙනම උන්වහන්සේට නමස්කාර ප්‍රශංසා කිරීම ඉතාම වැදගත්. මම හිතනවා අපිට නමස්කාර කරන්න එහෙම පටන් ගත්තා වෙලා මදි වෙන්න යනවා. උඟක් කිතුනෝ මේ নমස්කාරයේ බලය දන්නේ නැහැ. ඒකයි ඔවුන් උඟක් වෙලාවට ඉරුදින මෙහන් වලදී සභාවකට ඔවුන් යන විට උඟක් වෙලාවට ඔවුන් යන්නේ පරක්කු වෙලා. ඔවුන් හිතන්නේ දේවදාසයන්ට කියලා අත්අපා ගැනීම තමයි බලවන්තම දේ කියලා. නමුත් ඔබ දන්නවද ඔබේ ජීවිතයේ බලවන්තම දේ තමයි ඔබ සමූහයක් ලෙස උන්වහන්සේට নমස්කාර කිරීම. ඒ තුලින් බලයක් නිදහස් වෙන්නට යනවා. ඔබේ ප්‍රශ්න, ඔබේ වේදනා, ඔබේ රෝග ඒ මොහොතේම සුව වෙන්නට යනවා. ඒකයි සමහරක් සභාවන් වල ඒ নমස්කාරයට වැඩි කාලයක් දෙන්නේ දේව වචනයට අඩු කාලයක් දෙන්නේ. නමුත් මම නම් හිතන්නේ දේව වචනයට වගේම නමස්කාරයට කාලයක් දෙන්න ඕනේ. නමස්කාරයට වගේම දේව වචනයටත් අපි හොඳ කාලයක් ලබා දීම ඉතාම වැදගත්. මොකද ওই දෙකම අපිට අත්‍යවශ්‍ය කාරණා දෙකක්. උන්වහන්සේට අපි දේව වචනෙන් නමස්කාර කරනකොට අපි තුල ඒ බලය ගලා එන්න යනවා ඇදහිලිවන්තයෙක් ලෙස. ඔබ ඔබේ සභාව තුල එසේ නමස්කාර කරනකොට ඔබ දැකලා ඇති හාස්කම් පුදුමද ලකුණු සිද්ධ වෙන්න යනවා. ඔබ ප්‍රශ්නයකින් ගියා නම් ඔබට අවශ්‍ය ධෛර්යය, ශක්තිය, ජීවනය ඔබ තුල ගලන්ට යනවා. ඒ වගේම ඔබට දැනෙනවා මේ ප්‍රශ්نين ඔබව නිදහස් වෙලා දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව. මේ ස්ථානයේ අපි දකිනවා මෝසස් දෙවියන් වහන්සේ වෙසේ වර්ණනා කළා. ඒ තුලින් අපි දකිනවා ඊට පස්සේ ඊළඟ හාස්කම සඳහා දෙවියන් වහන්සේ ඔවුන් සූදානම් කරනවා. ඕන් ඊට පස්සේ මේ නිග්මයාම 15 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 22 වෙනි පදයට එනකොට ඔවුන් මාරා සහ ඒලීන්ට ගමන් කරනවා. ඔබ මේ පරිච්ඡේදයේම කියවා බලන්න. ඒ ස්ථානයේ අපි දකිනවා ඔවුන් මාරා සහ ඒලීන්ට ගමන් කරාම මාරාහි ජලය තික්ත භාවයෙන් තියෙන්නේ. නමුත් ඒවා උන්වහන්සේ මිහිරි රසට හරවනවා. ඔබේ ජීවිතේ ඔබ මේ මොහොතේ තිත්ත අත්දැකීමක යනවා ඇති. මාරාහි ගමන් කරනවා වගේ සමහර විට ඔබට දැනෙනවා වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේව ඔබ විශ්වාස කරන විට, උන්වහන්සේගේ බලය ඔබ විශ්වාස කරන විට දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ මැදියට බැස පැමිණෙන්නට යනවා. ඔබ ප්‍රශංසා කරන විට ඔබේ ජීවිතයේ තියෙන තිත්ත ඉවත් වෙලා දෙවියන් වහන්සේගේ මිහිර ඔබේ ජීවිතයට ගලන්ට යනවා. ඒකයි අපි උන්වහන්සේට ගායනා කරන්නේ මාරාහි ජලය මිහිරට හැරවූ ඒ දෙවිඳුන් මා සමගයි. ආමේන්. ඒ දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. දාවිද් රජතුමා ඒකයි දෙවියන් වහන්සේට ගීතාවලියකින් නමස්කාර කරන්නේ. මෝසස් ඒකයි කියන්නේ ඔබ වහන්සේ මගේ ගීතිකාව. ඔබ උන්වහන්සේට දේව වචනයට අදාළ ගීතිකාවලින් නමස්කාර කරන්න. එවිට උන්වහන්සේ ඔබේ ජීවිතය තුළ බල සම්පන්න දේවල් කරන්නට යනවා. ඊට පස්සේ අපි දකිනවා උනේලීන් කියන ස්ථානයට එනවා. 27 වෙනි පදය. නිග්මයාම 15 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියන උද්දිය උල්පත් 12ක් ඉන්දික සෙත්තෑවක් ඇති ඒලීන්ට අවුත් එහි දිය අසල කූඩාරම් ගසාගත්තෝය. දෙවියන් වහන්සේ নমස්කාරය තුල උන්ගේ ආශිර්වාදයේ උල්පත් විවර කරනවා. මම විශ්වාස කරනවා මේ ස්වාමීන් වහන්සේගේ වචනේ තුලින් මේ මාසෙ ඔබට ආශිර්වාදයේ දිය උල්පත් දෙවියන් වහන්සේ නිර්මාණය කර දෙන්න යනවා. ආමේන්. හalleluya. ස්ථානයේ කියනවා ඉන්දික 70ක් ඒලීන් වල තිබුණා කියලා. ඒ කියන්නේ විවිධ වර්ගයේ ඉන්දික 70ක් ඒ ස්ථානයේ තිබුණා. ඒ කියන්නේ ඊශ්‍රායල් සෙනගට අවශ්‍ය පෝෂණය, සඵලත්වය ඒලීමේ දෙවියන් වහන්සේ උන්ට නිදහස් කළා. මම ඒකයි ඔබට කිව්වේ ඔබ නමස්කාර කරනකොට ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාදේ හාස්කම් නිර්මාණය කර දෙන්නට යනවා. අපි අලුත් කිවිසුමේ සාමුන් වහන්සේගේ වචනේ කොටසකට අපි ගමන් කරමු. අපි ගමන් කරමු ශුද්ධ ලුක් සුභාරංචියට. ලුක් සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයට අපි ගමන් කරන්නට යනවා. ලුක් සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ 30
8 වන පදයේ සිට 40 වන පදය දක්වා අපි ස්වාමින් වහන්සේගේ වචනය මේ මොහොතේ බලන්නට යනවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් එන්නා වූ රජ ආශිර්වාද ලද්දෙක්ය. ස්වර්ගයේ සමාදානයේද ඊතා උස්තැනී මහිමේද වේවායි කීවේය. එවිට සමුය අතරින් සමහරක් පරිසිවරු ආචාර්යනි ඔබගේ ගෝලයන්ට තරවටු කළ මැනවයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ උත්තර දෙමින් ඕන් නිශ්ශබ්ද වුණොත් ගල් මොරගසන්නේ යයි නුඹලාට කියමින් කීසේක. යක්ෂයාට අවශ්‍ය වෙනවා මේ උන්වහන්සේ ජයාන්විතව ජෙරුසලමට ඇතුල් වෙනකොට ඒ ප්‍රශංසාව නතර කරන්න. ඒ නිසා ඔවුන් මොනවද කරන්නේ? මේ ස්ථානයේ කියනවා මේ පරිසිවරු ඇවිල්ලා කියනවා මේ ප්‍රශංසාවේ ශබ්දය නතර කරන්න. ඔබ බලන්න 39 වෙනි පදයේ කියනවා ඔවුන් ඒ ප්‍රශංසා කිරීමේ ශබ්දය නතර කරන්න උත්සාහ කරනවා. නමුත් යේසුස් වහන්සේ කියනවා මේ ගල් මේ මිනිස්සු නමස්කාර කරන එක නතර කරොත් මේ ගල් මට ප්‍රශංසා කරයි කියලා. ඔබ මාව මවා තිබෙන ප්‍රධානතම අරමුණ තමයි අපේ ਸਰව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේට ආලේපලත් නමස්කාරයක් ලබා දීම. උන්වහන්සේට මුළු හදවතින්ම එන්නව ප්‍රශංසාවක් ලබා දීමට තමයි උන්වහන්සේ ඔබව මාව උන්වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්ථානයේ අපි දකිනවා උන්වහන්සේ කියනවා ඔවුන් නිශ්ශබ්ද වූත් මේ ගල් මොරගසන්න යනවා. මේ මුළු බැවීම ඔබ මා සමග උන්වහන්සේට ප්‍රශංසා කරනවා. මේ මාස ඔබගේ ජයග්‍රහණය වෙන්න යන්නේ ඔබේ ප්‍රශංසාවයි. ඒ ඒලීහි තිත්ත අත්දැකීමක ඔබ යනවා නම් වේදනාවක යනවා නම් මාස දෙකක් පුරා ඔබ ගෙදර නතර වෙලා ඔබ සිර වෙලා ඔබේ රැකියාවට යන්න බැරුව ඔබ යම් වේදනාකාරී තත්ත්වයක ඇති. සමහරක් වෙලාවට ඔබේ අවශ්‍යතාවයන් සපේ ගන්න බැරුව ඔබ වේදනාවක ඇති. නමුත් මම ඔබට ධෛර්යය දෙනවා ස්වාමීන් වහන්සේගේ වචනේ. ඒ තමයි උන්වහන්සේගේ වචනේ කියනවා ඔබ ප්‍රශංසා නමස්කාර කරනකොට ඒ තිත්ත දිය මිහිරට හැරුණාසේ ඔබේ තිත්ත ජීවිතයට බලාපොරොත්තුවේ ආශිර්වාදයක් දෙවියන් වහන්සේ නිදහස් කරන්නට යනවා. ආමේන්. හලෙලූයා. මේ ස්ථානයේ අපි දකින්නේ ඒකයි. ප්‍රශංසාව එවැනි බලවන්ත දෙයක්. ඔබ ප්‍රශංසා කරන්න පටන් ගන්න. සමහර විට මාස ගාණක් ගෙදරට වෙලා ඉඳලා සමහරට ඔබ යාඥා කරනවා ඇති, පුරුද්දට කරනවා ඇති, සමහර විට බයට කරනවා ඇති. මේ වෛරස් එක ඔබට බෝ වී කියන. නමුත් ඔබේ ප්‍රශංසා නමස්කාරයේ මේ වන විට නතර වී ඇති සමහර විට. නමුත් අද මේ වචනේ අහන ඔබ ඒ ඔබට දෙවියන් වහන්සේ කතා කරනවා. ඔබේ හදවත ස්වාමින් වහන්සේ තුල විවෘත කරලා ඔබ උන්වහන්සේට නමස්කාරයේ ප්‍රශංසාවේ පූජාවක් දෙන්න. ඔබ උන්වහන්සේට කියන්නේ ඔබ වහන්සේ මගේ ශක්තිය. ඔබ මගේ ගීතිකාව කියලා උන්වහන්සේට ප්‍රශංසා කරා. ඒ තුලින් ඔබේ පවුල තුල නිවස තුල හාස්කම් පුදුමද ලකුණුද දෙවියන් වහන්සේ කරන්නට. ආමේන්. අපි අලුත් කිවිසුමේ ක්‍රියාපොතට අපි ගමන් කරමු ස්වාමින් වහන්සේගේ වචනේ. අපි ක්‍රියාපොතට අපි ගමන් කරනවා. ක්‍රියා 16 වෙනි පරිච්ඡේදයේ ක්‍රියා 16 වෙනි පරිච්ඡේදයේ අපි 23 වෙනි පදයේ සිට 25 වෙනි පදයේ දක්වා ස්වාමින් වහන්සේගේ වචනය අපි බලන්නට යනවා. මේ ස්ථානයේ කියනවා ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගේ දමා ඔවුන් ප්‍රවේශමින් රැකවල් කරන්ට හිරගේ මුලාදෑනියාට අනකලෝය. ඔවුන් එවැනි අනක් ලැබුණු බැවින් ඔවුන් ඇතුල් හිරගේ දමා ඔවුන්ගේ පාද සවිලෙස දඬු ගැසුවේය. නමුත් මධ්‍යම රාත්‍රියේ පමණින් පාවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී කීවෝය. හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියෝය. හදිසියේ මහත් පොළොව කම්පාවක් විය. එයින් හිරගේ අත්තිවාරම් සෙලුණේය. එකිනෙහිම සියලු දොරවල් ඇරුණේය. සියල්ලන්ගේ බැඳුම් මිදුණේ. දේවචනය අපි දකිනවා. ඔවුන්ට පහර දීලා තිබුණ සුභාරංචිය රැගෙන යාම නිසා. නමුත් ඔවුන් මධ්‍යම රාත්‍රියේ ඒ ඔවුන්ගේ පාද විලංගු දාලා බැඳලා තිබුණත් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ හදවත විවෘත කරලා ඔවුන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පටන් ගත්තා. මොකක්ද සිද්ධ වුණා කියන්නේ? මේ ස්ථානයේ 27 වෙනි පදේ කියනවා හදිසියේ පොළොව කම්පාවක් වෙලා සියලු දොරවල් ඇරුණේය. ආමේන්. මේ මාසේ සියලු ආශිර්වාදයේ දොරවල් උන්වහන්සේ ඔබේ ප්‍රශංසාව තුළින් ඔබට විවර කරන්නට යනවා. ඔබ ආශිර්වාද කරන්නට යනවා. ඔබේ ජීවිතය සඵලවත් කරන්නට යනවා. ඒකට ඔබේ හදවත ඔබ දෙවියන් වහන්සේට විවෘත කරගන්නට අද දවසේ
අද දවසේ ඔබ අලසව කම්මැලි වෙලා ඔබේ ප්‍රශංසා නමස්කාරය අත්හැරලා හිටියා නම් ඔබ සමහරක් වෙලාවට ඒක වැදගත් නැති දෙයක් ලෙස අත්හැරලා තිබුණා නම් ඔබගේ මේ මාසෙත් මේ අවුරුද්දෙත් ඔබේ සියලු ආශිර්වාදයේ දොරටු ඉදිරියට විවරවන පිණිස ඔබ නමස්කාරයේ ප්‍රශංසාවේ දෙවියන් වහන්සේට ලං වෙන්න පටන් ගන්න. ඒ තුලින් ඔබට ජයග්‍රහණය උන්වහන්සේ නිදහස් කරන්නට යනවා. මේ ස්ථානයේ කියනවා සියලු දොරවල් ඔවුන්ට ඇරුණා. ඔබට අවශ්‍ය ආර්ථික දොරටු, ඔබට අවශ්‍ය උන්වහන්සේගේ සියලුම ජයග්‍රහණ උන්වහන්සේ නිදහස් කරන්නට යනවා. සමහර විට ඔබ බයෙන් ඉදිරි අනාගතය ගැන කුමක් වෙයිද, මොනවා වෙයිද, මේ තත්ත්වෙම මේ අවුරුද්දේම අපි ගමන් කරයිද, මේක කොච්චර කල් පවතීද, එවැනි සිතිවිලි. නමුත් ඔබ උන්වහන්සේට ඔබ ප්‍රශංසා නමස්කාරයක් කරමින් ඔබ ධෛර්යය රැගෙන දෙවියන් වහන්සේට නමස්කාර කරනකොට ඔබේ හැම ප්‍රශ්නයකටම උන්වහන්සේ උත්තර දෙන්න යනවා. හරියට මෝසස් සහ ඉස්රායල් සෙනගට ජයග්‍රහණය දුන්නා වගේ. පාවුල් සහ සීලස්ට ජයග්‍රහණය දුන්නා වගේ. අපි බලමු බයිබලයේ තවත් එක උදාහරණයක්. උන්වහන්සේට නමස්කාර කරන විට උන්වහන්සේ ජයග්‍රහණය දුන්නා. තවත් අවස්ථාවකට අපි දේව වචනේ ගමන් කරන්නට යනවා. අපි දේව වචනේ යෝනා පොතට අපි ගමන් කරන්නට යනවා. යෝනා දෙවනි පරිච්ඡේදයේ දෙවනි පදයට අපි ස්වාමින් වහන්සේගේ වචනේ ගමන් කරන්නට යනවා. මාගේ පීඩාව නිසා ස්වාමින් වහන්සේට හඬ ගැසිමි. උන්වහන්සේට මට උත්තර දුන්සේක. පාතාල ගැබේ සිට කෑ ගැසිමි. ඔබ මාගේ හඬ ඇසුසේක. ඔබ මේ කතාව අහලා ඇති. බොහෝ දේශනා මේ සම්බන්ධයෙන් අසලා ඇති. කාල වේලාව නිසා මම මේ මුළු කතාව ඔබට විස්තර කරන්නේ. නමුත් ඔබ නිවසේ රැඳී සිටින නිසා ඔබට මේ කතාව කියවන්න අවස්ථාව තිබෙනවා. ඔබ මේ කතාව කියවන්න දෙවියන් වහන්සේට අකීකරු වෙලා, දෙවියන් වහන්සේට පිටුපාලා, දනසකින් ඈත් වෙලා ඔහුගේම මාර්ගයක ගමන් කරමින් සිටිනවා. ඒ අවස්ථාවේ ඔහු තීරණය කරනවා දෙවියන් වහන්සේ කිව්ව නගරයට සුභාරංචිය දෙන්න යන්නේ නැතුව උන්වහන්සේගේ සේවයත් උන්වහන්සේගේ කැඳවීමත් අත්හැරලා ඔහුගේම මාර්ගයක ගමන් කරන්න තීරණය කරනවා. ඔහුගේම තෝරා ගැනීමක ගමන් කරන්න තීරණය කරනවා. ඒ සඳහා ඔහු මුදල් බැඳලා නැවක් තෝරාගෙන ඔහු නිනිවේ කියන නගරයට ගමන් අපි දකිනවා ඒ ස්ථානයේදී දෙවියන් වහන්සේ ඔහු ඒ නැවේ ගමන් කරනකොට විශාල කුණාටුවක් එනවා. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ඔවුන් පසයට දමනවා. ඒ පසයට යෝනට තමයි වැටෙන්නේ. ඊට පස්සේ යෝන කියනවා මාව ඔසවලා මුහුදට අත්හරින්න. මොකද ඔහුට බලාපොරොත්තුවක් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? මේ මුහුදට වැටුණු ඔහුව බේරගන්න මත්ස්‍යයෙකුට, විශාල මත්ස්‍යයෙකුට අනකලා කියලා දේව වචනේ යෝනා පළවෙනි පරිච්ඡේදයේ කතා කරනවා. දෙවෙනි පරිච්ඡේදයේ මේ මත්ස්‍යගේ බඩේ ඉන්නකොට තමයි යෝනා දෙවියන් වහන්සේට කියන්නේ මගේ පීඩාව නිසා මම ඔබ වහන්සේට මොර ගැසිමි. නැත්නම් හඬ ගැසිමි. ඔබගේ ප්‍රශ්නේ නිසා ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන විට, ඔබ යාඥා කරන විට දෙවියන් වහන්සේ ඔබට ජයග්‍රහණය නිදහස් කරන්නට යනවා. ඔබ කිතුණුවෙක් ලෙස ඔබේ ජීවිතේ ඔබ උන්වහන්සේට කියනකොට ස්වාමිනී මාව මේ පීඩාවෙන් නිදහස් කළා ඔබ වහන්සේ මට ජය දෙන නිසා ස්තුතියි කියලා ඔබේ දෑත් ඔසවනකොට ඔබට ජයග්‍රහණය එනවා. මෝසස් එදා දෑත් ඔසවලා දෙවියන් වහන්සේට නමස්කාර කරන විට අමලෙක්වරුන් පරාජය කළ බව දේව වචනේ කතා කරනවා. අපි දෑත් ඔසවනවා කියන්නේ උන්වහන්සේට යටහත් භාවයක් ඇඟවීමයි. උන්වහන්සේට අපි දෑත් ඔසවන විට අපිට ජයග්‍රහණය දෙවියන් වහන්සේ නිදහස් කරනවා. අපි අත්පුර සම්දිමින් උන්වහන්සේට ප්‍රශංසා කරන විට අපේ ජීවිතයේ ජයග්‍රහණය දෙවියන් වහන්සේ නිදහස් කරනවා. ඔබ සමහර විට මේ යෝනා වැනි මිනිසෙක් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ සැලැස්මෙන් පිටත ඈතට දුරස්ව ගොස් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. අද මේ වචනය අසන විට උන්වහන්සේගේ කැමැත්තෙන් පිටව සිටින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට අවස්ථාව තිබෙනවා උන්වහන්සේගේ ප්‍රේමණීය දෑතට ඔබේ ජීවිතය නැවත ලං කරගන්න. මන්ද යෝනා කියනවා ස්වාමිනී ඔබ වහන්සේට මම මොර ගැසුවාම ඔබ වහන්සේ මට උත්තර දුන්සේක. පාතාල ගැබේ සිට කෑ ගැසී. සමහර විට මේ කාලේ ඔබ නිවසට වෙලා ඉන්නකොට ඔබ මේ වචනය අසන දේවදාස දාසියෙක් නම් සමහර විට ඔබ වෙනත් තීරණවල වෙනත් මාර්ගවල යන්න තීරණය කරලා ඇති. ඔබ මේ රටේ තියෙන පවතින තත්ත්වයේ දෙස බලා ඔබට දීලා තියෙන කැදවීම, ඔබට දීලා තියෙන තෝරා ගැනීම අත්හැරලා ඔබේම මාර්ගයක යන සැලසුම් සකස් කරන මොහොතක් වෙන්න ඇති. නමුත් මම ඔබට කියනවා ස්වාමින් වහන්සේ මේ වචනේ ඔබට කතා කරනවා. ඒ තමයි
ඔබ හොඳ ප්‍රශංසා නමස්කාරයක් ඔබේ හදවත විවෘත කරලා දෙවියන් වහන්සේට දෙන්න. එවිට උන්වහන්සේගේ හඬ ඔබ වෙතට එයි. මන්ද බලවන්ත නමස්කාරයක් තුල උන්වහන්සේ අපිට කතා කරන්න යනවා. අපි ප්‍රශංසා කරනකොට උන්වහන්සේ අපේ ප්‍රශංසාව මැදේ කතා කරන බව දේවචනේ කතා කරනවා. ඒ නිසා ඔබ ප්‍රශ්නයක වේදනාවක දුක්ඛක සහ පරාජයක සිටිනවා නම් මේ මොහොතේ ඔබ උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන විට උන්වහන්සේ ඔබට අවශ්‍ය ජයග්‍රහණය ඔබේ ජීවිතයට නිදහස් කරන්නට යනවා. මේ අපි ගමන් කරමු මේකේ 9 වෙනි පදයට. යෝනා දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා එහෙත් මම ස්තුති හඬකින් ඔබට පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැලවීම අයිති ස්වාමින් වහන්සේට යයි කීවේ. මේ ස්ථානයේ යෝනා කියනවා මේ මත්ස්‍යගේ බඩ ඇතුලේ ඉඳගෙන ස්වාමිනි මම ඔබ වහන්සේට ස්තුති හඬකින් ප්‍රශංසා කරනවා. ඔබ හිර වෙලා ඉන්න තැන ඉඳලා ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. සමහරට මාස දෙකක් ඔබ ඔබේ නිවස සිර වෙලා ඉන්න නිසා ඔබේ ප්‍රශංසාව දෙවියන් වහන්සේට දෙන්නේ නැතුව ඇති. අද මේ මොහොතේ මේ වණිවිඩයෙන් පසුව ඔබේ හදවත විවර කරලා ඔබ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා නමස්කාරය ඔබ උන්වහන්සේට දෙන්න. ඔබ නිදහස් වෙන්න යනවා. ඔබට අවශ්‍ය මාර්ග විවර වෙන්න යනවා. පාවුල් සීලස්ගේ ඒ සිර වෙලා තිබුණු සිර මැදිරියේ දොරටු කැඩිලා ඔවුන් නිදහස් වෙනවා. ඔවුන්ට අවශ්‍ය ආශිර්වාදයේ දොරටු දෙවියන් වහන්සේ විවෘත කරනවා. ඒ වගේම අපි 10 වෙනි පදයට ගියොත් මේ ස්ථානයේ කියනවා ස්වාමින් වහන්සේ මත්ස්‍යයට කතා කළසේක. එවිට ඕ යෝනා ගොඩට වමාරුයි. ආමේන්. හalleluya. දෙවියන් වහන්සේ ඕ නිදහස් කරනවා සිරුවීමෙන්. මේ මාසෙ ඔබට අවශ්‍ය ජයග්‍රහණ සහ උන්වහන්සේගේ සැපීම සහ ඔබ සිරවිලා ඉන්න තැන්වලින් ඔබට නිදහස දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම දෙන්න. මේ මාසෙ ඔබ ඔබගේ දෙවියන් වහන්සේව විශ්වාස කරලා මුළු හදවතින් උන්වහන්සේට ප්‍රශංසා නමස්කාරයක් පූජා කරන්න. මොකද මේ ස්ථානයේ අපි දකිනවා යෝනා වැරදි මාර්ගයක ගියත් ඔව් පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේට නමස්කාර ප්‍රශංසා පූජාවක් දෙනකොට ඔව් කියනවා මම බාර වෙච්ච දේ ඔබ වහන්සේට ගෙවනවා. මන්ද ගැලවීම අයිති ඔබ වහන්සේට. ඔබේ ජීවිතේ ගැලවීම අයිති උන්වහන්සේටයි. ඔබට ගැලවීම දුන්නා වූ දෙවියන් වහන්සේට දෑත් ඔසවා ස්තුති කරන්න. ඔබ පාපයෙන් ශාපයෙන් නිරයෙන් ගැලවුවා වූ දෙවියන් වහන්සේට ඔබ ස්තුතිවන්ත වෙන්න. ඔබව උන්වහන්සේ රෝගයෙන් ගලවලා තියෙනවා. ඔබට ප්‍රීතිය දීලා තියෙනවා. බලන්න ඔබට ඉන්න නිවසක් දීලා තියෙනවා. ඔබ දෑත් ඔසවලා ඒ ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න. මේ තාක් ඔබ ජීවත් කර තිබෙනවා. ඒ ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න. ඔබට යහපත් පෞල් ජීවිතයක්, යහපත් පෞලක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒ ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න. මන්ද ඔබේ ප්‍රශංසාව හාස්කම නිර්මාණය කරන්නට යනවා. අපි අවසාන වශයෙන් යෝබ් 36 වෙනි පරිච්ඡේදයට අපි ගමන් කරන්නට යනවා. යෝබ් 36 වෙනි පරිච්ඡේදයට සුදු ලියවිල්ලේ යෝබ් 36 වෙනි පරිච්ඡේදයේ 27 28 පදවලට අපි ගමන් කරන්නට යනවා. යෝබ් 36 වෙනි පරිච්ඡේදයේ 27 28 පදවලට අපි ගමන් කරමු. උන්වහන්සේ දිය බින්දු ඉහළට ඇදගත් කල උන්වහන්සේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේ. ඒවා වලාකුළු වලින් වැగిරි බොහෝ මනුෂ්‍යයන් පිටට වහින්නේ. මේ ස්ථානයේ කියනවා අපි ප්‍රශංසා නමස්කාර කරනකොට මොකක්ද සිද්ධ වෙන්නේ? හරියට මේ ජල චක්‍රය වගේ. ස්වාමින් වහන්සේ තුල අපි උන්වහන්සේට ප්‍රශංසා කරනකොට ඒ පොළවට ජල බින්දු වැටිලා ඒවා නැවත ඉහළට ඇදගෙන ඒ වැහි වලාකුළු හදලා ඒවා නැවත අපි වෙතට ජලය ලෙස වැగిරෙනවා වගේ තමයි අපේ ප්‍රශංසා නමස්කාරය තුළින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ බලාකුළු අපේ නිවසට ඉහළින් සකස් වෙන්නට යනවා. හාස්කමේ ආශිර්වාදයේ බලාකුළු ඔබට අවශ්‍ය නම් ඔබට තිබෙන්නේ ඔබේ නිවසට ඉහළින් හාස්කමේ බලාකුලක් හැදෙන පිණිස හොඳ නමස්කාරයක් දෙවියන් වහන්සේට ලබා දීමයි. ආමේන්. මේ ස්ථානයේ කියනවා වහන්සේ දිය බින්දු ඉහළට ඇද ගන්නා කල බලන්න යෝබ්ට දෙවියන් වහන්සේ දීලා තිබ්ච ප්‍රඥාව. ඒ දිය බින්දු ඉහළට ඇද ගන්නා කල අපේ ප්‍රශංසාව ඉහළට ඇද ගන්නා කල උන්වහන්සේ මීදුමෙන් වැස්ස සාදනසේක. අපේ ආශිර්වාදය ඉහළ නිර්මාණය වෙන්නට යනවා. උන්වහන්සේගේ ස්වර්ගී කවුළු විවර වෙලා අපි වෙතට උන්වහන්සේගේ ආශිර්වාදය වැగిරෙන්නට යනවා අපි උන්වහන්සේට නමස්කාර කරනකොට. මෙතන කියනවා 28 වන පදේ ඒවා වලාකුළු වලින් වැగిරි බොහෝ මනුෂ්‍යයන් පිටට වහින්නේ. ආමේන්.
හලලුයා. ඔබ මතට අද දවසේ ආශිර්වාදයේ වර්ෂාවන් උන්වහන්සේ ඇද සැලෙන්න සලස්වාවි. ආමේන්. හලලුයා. ඒ ආශිර්වාදය ඔබ මතට උන්වහන්සේ නිදහස් කරાવી. ඔබේ ප්‍රශංසාව ඔබ දෙවියන් වහන්සේට දෙන්න පටන් ගන්න. දෑත් ඔසවලා කියන්න ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කියලා. දේව වචනේ පොරොන්දු වලින් ස්තුති කරන්න. නිකම් එක වචන දෙක තුනක් හලලුයා ප්‍රශංසා වේවා කියලා නිකන් ඉන්න එපා. බයිබලේ පොරොන්දු වලින් ස්තුති කරන්න. ඔබ වහන්සේ මම කෙතේ සිටියත් නුවර සිටියත් ආශිර්වාද ලද්දෙක් කරන නිසා ස්තුති. මම ස්වාමිනී කරන සියල්ල ඔබ සඵල කරන නිසා ස්තුති කියලා. ඔබේ දෑත් ඔසවලා ජීවමාන දෙවියන් වහන්සේට ඔබ নমස්කාරය ප්‍රශංසාව ස්තුතිය ලබා දෙන්න. ඒ තුලින් ඔබගේ නිවසට ඉහළින් ඔබ සිටින ස්ථානයට ඉහළින් උන්වහන්සේ ආශිර්වාදේ වැහි බලාකුළු නිර්මාණය කර දෙන්නට යන. අපි දකිනවා ආබ්‍රහම් බයිබලයේ උපත් පොතේ ඔහු දෙවියන් වහන්සේට පූජාසනයක් ගොඩනගනවා. ඔහු ඒ පූජාසනයේ ගොඩනැගීම හරහා දෙවියන් වහන්සේ ඔහු ආශිර්වාද කරනු ලබනවා. යාකෝබ් දෙවියන් වහන්සේට පූජාසනයක් ගොඩනගනවා. ඔබ මම নমස්කාරයේ පූජාසනයක් අපේ දෙවියන් වහන්සේට ගොඩනැගීම තාම වැදගත්. ඔබේ নমස්කාරයේ පූජාසනයේ කඩා වැටී තිබුණා නම් ඔබේ ජීවිතේ ඔබ නැවත ඒක ගොඩනගා ගන්නට අද දවසේ ඔබේ හදවත විවර කරලා දෑත් ඔසවලා දැන් මේ මොහොතේ උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන්නට උන්වහන්සේට ස්තුති කරන්නට පටන් ගන්නට ඔබේ ජීවිතේ උන්වහන්සේ කර තිබෙන යහපත ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්නට උන්වහන්සේගේ කරුණාව ගැන උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නට ඔබේ ජීවිතය තුළ ඉදිරියට කරන්නට යන දේවල් වලට ස්තුති කරන්නට අපි සුළු මොහොතක් අපේ දෑත් ඔසවමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේ ජීවමාන සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේට කියන්නේ ඔබ වහන්සේට ස්තුතියි. මේ මාසෙ ඔබ වහන්සේ මාව ජීවත් කළ නිසා, මට අවශ්‍ය සියල්ල දුන් නිසා, මාව රැක බලාගත් නිසා ඔබ වහන්සේට ස්තුතියි කියලා. ඔබගේ ඉහළින් දැන් මේ ආශිර්වාදයේ බැහි බලාකුළ උන්වහන්සේ නිදහස් කරනවා. ඔබ මතට ආශිර්වාදයේ උන්වහන්සේ පතිත කරනවා. ඔබගේ ආශිර්වාදයේ දොරටු විවර වෙන්න යනවා ඔබේ নমස්කාරය තුල. ඔබේ මුඛය අරලා ප්‍රශංසා කරන්නට. ඔබගේ ශරීරයට අවශ්‍ය සුවය දැන් ගලා ඉන්නට යනවා. අපි ආඥා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔබ වහන්සේ අපිට කතා කළ මේ පණිවිඩය ගැන. ඔබ වහන්සේ කතා කළා මේ වචනය තුලින් ඔබගේ ජනතාව ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට ඔවුන්ගේ නිවෙස් භූමි පවුල් වල ඔවුන් කරන නමස්කාරය තුල ඒ යක්ෂයාගේ ස්වාමින් වහන්සේ සිර වී තිබෙන පවුරු කඩා ඉවත් කරලා ඔබ වහන්සේගේ ප්‍රශංසාවේ බලය ඒ නිවෙස් මත ගලා එන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණෙනි ඔවුන්ගේ තොල් ඔබ ආලේප කරන්ට ඔබට දෑත් ඔසවා ඔබ නම දින පිණිස යාඩා නමස්කාරයක් ඔබට කරන පිණිස ඔවුන්ගේ සිත් ඔබ වහන්සේට විවර කරන්ට දෙවියන් වහන්සේ ඔබ වහන්සේ එදා යෝනව නිදහස් කළාසේ සිර වුණා ස්ථානේ ඔවුන් සිර වී තිබෙන ප්‍රශ්න හිඟකම් ණය බරින් ඔවුන් නිදහස් කරලා ඔවුන්ට ජයග්‍රහණය නිදහස් කරන්ට ඒ වගේම අපේ රට වෙනුවෙන් අපි ආඥා කරනවා මේ මොහොතේ රෝගී යහන් වල සිටින හැම කෙනෙක්ට අවශ්‍ය දිව්‍ය සුවය නිදහස් කරන්ට මේ මුළු ලෝකය පුරා මේ රෝගීට ගොදුරුව සිටින හැම කෙනෙක්ට අවශ්‍ය ඔබ වහන්සේගේ දිව්‍ය දේවානුභාවයේ සුවය ඔවුන්ගේ ශරීර මත දැන් යේසුස් වහන්සේ ඔබ වහන්සේ නිදහස් කළ මැනව ඔබගේ දිව්‍යමය දේවානුභාවයේ සුවය ඔවුන්ගේ ශරීර මත දැන් නිදහස් කළ මැනව ස්වාමීනි අපේ ශ්‍රී ලංකාවේ මේ මොහොතේ රෝගීන් විපතට පත්ව සිටින අයට ඒ වගේම මේ මොහොතේ ආහාර නැතුව සිටින යම් අය සිටිනවද යම් අයට ස්වාමින් වහන්සේ යම් ආර්ථික ප්‍රශ්න වලින් සිර වී සිටිනවාද සර්ව බලධාරී දෙවි පියාණෙනි ඔවුන්ට අතගසා දැන් ඔබ ආශිර්වාද කළ මැනව ඔවුන්ගේ අවශ්‍යතා සැපිව මැනව කුඩා දරුවන්ගේ අවශ්‍යතා සැපිව මැනව දෙවියන් වහන්සේ ගර්භණීය මව්වරුන් රැකවල් කළ මැනව ඔවුන්ගේ කුසේ සිටින දරුවන් රැකවල් කළ මැනව ඒ වගේම ඔවුන්ට ශක්තිය දුන මැනව ඔබ වහන්සේගේ සැපීමේ කවුරු දොරටු ඔවුන්ට විවර කළ මැනව විශේෂයෙන් එබෙනෙසර් සභාව තුළ අපේ සියලුම ඇදිලිවන්ත පවුල් අපි ඔබගේ දිව්‍යමය ලේවලට මේ මොහොතේ කැප කරනවා මේ ලැබුව අලුත් මාසේ ඒ හැම පවුලක් එබෙනෙසර් සභාවේ ස්වාමින් වහන්සේ ජනතාව ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට ඔබ වහන්සේගේ නිවෙස් භූමි පවුල් මත බලවන්ත ප්‍රශංසාවේ හඬක් නැගෙන පිණිස ඔවුන් ආශිර්වාද කරන්ට එබෙනෙසර් පස්සාකාර සේවා ජාලය යටතේ සිටින හැම ස්වාමිනිය දෙවිවන්ත පවුලක් අපි ඔබගේ කල්වරි ලේවට බාර කරන අතර ස්වාමිනී මේ රටේ මේ වසංගත
ජීවිතය නිසා ස්වාමීන් වහන්සේ මේ වෛරස් එක නිසා පීඩාවට පත්ව සිටින හැම කෙනෙක්ට ඔබගේ දයාබර දෑත තබා මේ දේශයේ රෝගේ වත් කර ඔබගේ සහනය සුවය සමාදානය මේ මාසය අපේ රටට නිදහස් කළ මැනව. ඒ සදා කැපවීමෙන් ස්වාමිනී වැඩ කරන ස්වාමිනී ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය අපි ඔබගේ දයාබර දෑතට බාර කරනවා. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තයට මුළු ස්වාමින් වහන්සේ ඒ සදා කැප වූ රණවිරුවන් විශේෂයෙන් බාර කරනවා. ත්‍රිවිධ හමුදාව ඔබගේ දයාබර දෑතට බාර කරනවා. ඔබ වහන්සේගේ දයාබර දෑත තබා ඕන ආශිර්වාද කරන්ට ඔබගේ ලේ වැස්මකට මේ සියල්ල බාරයි. ජීසස් කියන නාමයෙන්. ආමේන්. ජෙස්පීටන් දැන් සුභ ආශිර්වාද කරනසේ